තෙරුවන් සරණයි ආයිබෝවන්. සාමාන්‍ය පෙළ බුද්ධ ධර්මයේ ප්‍රශ්නෝත්තර සාකච්ඡාවන් පාඩම් ඇසුරු කරගනිමින් අපි සිදු කරන්නේ අද පවත්වන්නේ 10 වෙනි දවසේ සාකච්ඡාව. 10 ශ්‍රේණිය පොතත් අරගෙන අපි සූදානම් වෙමු. මොනවද අපිට මේ සාකච්ඡාවේදී ඉගෙන ගන්නට තියෙන්නේ, මොනවද අපි දැනගන්නට ඕන, මොනවද අවධානය යොමු කරන්නට ඕන කාරණාවන් කියන එක ගැන අපි අවධානයට ලක් කරනවා. පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාව, Facebook පිටුව සහ සමූහයේ ඔස්සේ තමයි මේ සියලුම සාකච්ඡාවන් අපි ඔබට ඉදිරිපත් කරන්නේ. ඉතින් අපි බලමු මේ පාඩමේදීත් අපි මීට කලින් සාකච්ඡා කරපු පාඩම්වලදී වගේම ගොඩක් අපිට වැදගත් වෙන සාමාන්‍ය පෙළ විභාගයේදී ප්‍රශ්න යොමු වෙන පාඩමක් තමයි 10 ශ්‍රේණියේ 6 වෙනි පාඩම. සසුන් කෙත සරු කළ උතුමෝ ගුණැති පෙරකල කියන පාඩම. ඒ පාඩම යටතේ තියෙන තොරතුරු සාකච්ඡා කරමින් ඒ පාඩම් වලට අදාළව කොහොමද ප්‍රශ්න බහුවර්ණ ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙන්නේ, ඉදිරිපත් වෙන්නට පුළුවන්කම තියෙන්නේ කොහොමද කියන එක ගැන අපි කතා කරනවා. පාඩමට අවධානය යොමු කරන්න. ලක්වැසියන් වන අප සතු ඇත්තේ අභිමානවත් දීර්ඝ ඉතිහාසයකි. අපි හැමදෙනාම ලංකාවාසී ජනතාව, දුවදරු. අපිට තියෙනවා අභිමානවත් වූ දීර්ඝ ඉතිහාසයක්. එම ඉතිහාසය තුළ මෙරට පහළ වූ ශ්‍රේෂ්ඨ පැවිදි උතුමන් රාශියක් ගැන අපි අසා ඇත්තෙමු. මේ අපේ අභිමානවත් වූ ඉතිහාසය තුළ අපිට සාකච්ඡා කරන්නට පුළුවන් පැවිදි, එහෙම නැත්නම් හාමුදුරුවන් වහන්සේලා ගැන අපිට තොරතුරු ගොඩක් හමු වෙනවා. උන්වහන්සේලා නොයෙක් ආකාරයෙන් නොමැකෙන මෙහෙවරක් ඉටු කළ නිසාම කිසි කලෙකත් අපට අමතක කළ නොහැකිය. මුන්වහන්සේලා විවිධාකාරයෙන් මෙහෙවර සිදු කරලා තියෙනවා රට, ජාතිය, ආගම වෙනුවෙන්. ඒ නිසා උන්වහන්සේලාව අමතක කරන්නට බෑ. ඒ වගේම උන්වහන්සේලාගේ විශේෂතා අපි කතා කරන්නට ඕන, ඉගෙන ගන්නට ඕන. සාමාන්‍ය පෙළ විභාගයේදී ඒ සඳහා ගොඩක් ලොකු අවධානයක් යොමු වෙනවා ප්‍රශ්න පත්‍රයේදී. මේ අතර එබඳු මෙහෙවරක් අප වෙනුවෙන් ඉටු කළ ගිහි උතුමන් ගැනද ඉතිහාසයේ සඳහන් වෙයි. පැවිදි උතුමන් වහන්සේලා විතරක් නෙවෙයි, ගිහි ජනතාව විදිහටත්, ගිහි අය විදිහටත් උතුම් වූ චරිත ගත කරපු අය ගැන අපිට කතා කරන්නට පුළුවන්කම තියෙනවා අපේ ඉතිහාසය ගැන කතා කරනකොට. ඉතින් දුවේ පුතේ, අපි බලමු මේ පාඩමේදී අපි කවුරු ගැනද සාකච්ඡා කරන්නේ කියලා. නොයෙක් පැතිවලින් සිදු කර ඇති මහා මෙහෙවර නිසාම එම ගිහි උතුමෝද අබරණීයත්වයට පත්ව සිටිති. ගිහි පැවිදි කියලා නැහැ. රට, ජාතිය, ආගම වෙනුවෙන් මෙහෙවර සිදු කරපු සියලුම උතුමන් ගැන අපිට කතා කරන්නට වෙනවා. එසේ රටදෑ සමය වෙනුවෙන් මහත් කැපවීමකින් මහ මෙහෙවරක් කළ ශ්‍රේෂ්ඨ සංඝ පීතෘවරයෙකු හා නරපතියෙකු ගැන සාකච්ඡා කිරීම මෙම පාඩමෙහි අරමුණයි. මේ පාඩමේදී සංඝ පීතෘන් වහන්සේ නමක් සහ නරපතියෙකු, රජ කෙනෙකු ගැන තමයි කතා කරන්නේ. පාසල් සිසුන් වන අපට එම උතුමන්ගේ ජීවන චරිත තුලින් ගත හැකි ආදර්ශ බොහෝයි. පාසල් ශිෂ්‍යයන් වෙන ඔබට මේ චරිතවලින් ගන්න තියෙන ආදර්ශ ගොඩක් තියෙනවා. අප එම චරිත නිරතුරුවම සිහිපත් කළ යුතුය. එම උතුම් මග ආදර්ශයට ගත යුතුය. මේ උතුමන් වහන්සේලා විසින් ප්‍රදර්ශනය කරලා තියෙන මග, එහෙම නැත්නම් හොඳ චරිත ලක්ෂණ
අපේ ජීවිතවලට අදාළ කරගනිමින් එකතු කරගනිමින් අපි කටයුතු කරන්නට ඕන. ඔබට පේනවා වැලිවිට අසරණ සරණ සිරි සරණංකර සංඝරාජ මාහිම්පාණන් වහන්සේගේ පින්තූර. සංඝරාජ පදවිය ලැබෙන අවස්ථාව තමයි මේ ඔබ දකින්නේ. මේ වැඩ ඉන්නේ වැලිවිට අසරණ සරණ සිරි සංඝරාජ මාහිම්පාණන් වහන්සේ. උන්වහන්සේ ගැන අපි පළවෙනියටම කතා කරනවා. ඊට අමතරව අපි තවත් රජ කෙනෙක් පිළිබඳව කතා කරනවා. මහනුවර යුගය විවහාර වර්ෂ 1480ත් විවහාර වර්ෂ 1815ත් ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් වෙනවා. 1480 ඉඳලා 1815 දක්වා කාලේ ලංකාවේ අපි හැම දිනාටම ගොඩක් වැදගත් වෙන කාලයක්. ඈත අනුරාධපුර යුගයෙන් ආරම්භ වෙන ලක්වැසියන්ගේ ඉතිහාසය යුග ගණනාවකින් යුක්ත වෙනවා. පළවෙනි යුගය තමයි අනුරාධපුර යුගය. ඊට පස්සේ යුගයන් පසු කරමින් පොළොන්නරු යුගය, කුරුණෑගල මේ විදිහට යුගයන් පහු කරලා උදා වෙනවා මහනුවර යුගය. එම යුගය තුල විවිධ අර්බුද ඇති වූ බව ඓතිහාසික තොරතුරු වලින් අනාවරණය වේ. මහනුවර යුගයේදී විවිධාකාරයේ අර්බුද ලංකාව තුළ ඇති වෙලා තියෙනවා. පෘතුගීසි, ලන්දේසි ආදී බටහිර ජාතීන් මුහුදුබඩ ප්‍රදේශ අල්ලා ගැනීම මේ අර්බුදවල එක් අවස්ථාවකි. පෘතුගීසීන් ලංකාවට පැමිණෙනවා, ඒ වගේම ලන්දේසීන් පැමිණෙනවා. ඊට පස්සේ පැමිණෙන විදේශීය ජනතාව තමයි ඉංග්‍රීසි ජනතාව. මේ අය ඇවිල්ලා ලංකාවේ විවිධ ප්‍රදේශ, විශේෂයෙන්ම පෘතුගීසි ලන්දේසීන් ඇවිල්ලා මුහුදුබඩ ප්‍රදේශ අල්ල ගන්නවා. කන්ද උඩරට රාජධානියේ නායක්කර්වංශික අබෞද්ධ රජවරුන්ගේ පාලනයට යටත් වීමෙන් 17 වන සියවසේ මැද භාගය වන විට දේශීය බෞද්ධ සංස්කෘතිය ක්‍රමයෙන් පරිහානියට පත්වන්නට විය. ශාසනික පරිහානියද එහිලා කැපී පෙනුනි. පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසීන් පැමිණිලා කන්ද උඩරට රාජධානියේ නායක්කර්වංශික අබෞද්ධ රජවරුන්ගේ පාලනයට යටත් වෙන කාලයේ 17 වෙනි සියවසේ මැද භාගය වෙනකොට. එතකොට මේ කාලේ සිද්ධ වෙච්ච විශේෂම දේ තමයි දේශීය බෞද්ධ සංස්කෘතිය ක්‍රමයෙන් පරිහානියට පත්වෙන එක. දේශීය බෞද්ධ සංස්කෘතිය පරිහානියට පත්වෙන එක විතරක් නෙවෙයි, ශාසනික පරිහානියත් මේ කාලයේදී 17 වෙනි සියවසේදී සිද්ධ වෙනවා. එක් උපසම්පදා භික්ෂුවක් හෝ සොයා ගැනීම අසීරු විය. 17 වෙනි සියවසේ මැද භාගය වගේ වෙනකොට උපසම්පදාලාභී සම්බුද්ධ ශාසනයේ වැදගත්ම අවස්ථාව තමයි භික්ෂුන් වහන්සේගේ උපසම්පදාව කියන එක. ඒ උපසම්පදාලාභයට පත්වෙච්ච එක භික්ෂුන් වහන්සේ කෙනෙක්වත් හොයාගන්න අපහසු කාල සීමාවක් වුණා 17 වෙනි සියවස වෙනකොට. වැලිවිට සරණංකර සංඝරාජ මාහිම්පාණන් පහළ වූයේ මෙබඳු පරිහානි යුගයකයි. එක උපසම්පදා භික්ෂුන් වහන්සේ නමක්වත් හිටියේ නැති කාලයක තමයි සංඝරාජ මාහිම්පාණන් වහන්සේ පහළ වෙන්නේ, උපත ලබන්නේ. උන්වහන්සේ උඩරට තුම්පනේ ප්‍රදේශයේ වැලිවිට නම් ගමේ විවහාර වර්ෂ 1698 ජුනි මාසයේ 18 වෙනිදා සැදැහැවත් හෙළබොදු කුලයක උපත ලැබුව. මේ වගේ චරිත කතාවක් අපි හදාරනකොට විශේෂයෙන් අවධානය යොමු කළ යුතු අවස්ථාවන් තියෙනවා. ඒ තමයි ඒ චරිතය, එහෙම නැත්නම් සංඝරාජ හාමුදුරුවන් වහන්සේ ඉපදුනේ මොන ප්‍රදේශයේද කියන එක. උන්වහන්සේ ඉපදුණු කාලය මොකක්ද කියලා. ඉපදුණු කාලය, ඉපදුණු දවස, ඒ වගේම උන්වහන්සේගේ දෙමව්පියන්, උන්වහන්සේගේ එහෙම නැත්නම් පැවිදි භාවයට පත් වෙන්න කලින් නම මොකක්ද? ඒ වගේ විශේෂ අවස්ථාවන් අපි මතකෙහි තබා ගන්නට වෙනවා. මොකද ඒවා සම්බන්ධ කරගෙන තමයි ප්‍රශ්නේ ඉදිරිපත් වෙන්නේ. ඒ පින්වත් කුලකුමරුන්ගේ ගිහි නම කුලතුංග බණ්ඩාරයි. කුලතුංග බණ්ඩාර තමයි ගිහි කාලේ නම උනේ. සංඝරාජ හාමුදුරන් වහන්සේගේ ගිහි කාලේ නම කුලතුංග බණ්ඩාර කියන නම.
හොඳයි. මෙන්න මේ වගේ කෙටි ප්‍රශ්නයක් අපිට ඉදිරිපත් වෙන්න පුළුවන්. කොහොමද? වැලිවිට සරණංකර හිමියන් උපත ලැබුවේ කිනම් ගමේද? උපත ලැබුවේ මොන ගමේද කියන ප්‍රශ්නය යොමු වෙනවා. ඊළඟට උන්වහන්සේගේ ගිහි නම කුමක්ද? ගිහි නම මොකක්ද කියන ප්‍රශ්න. එතකොට මීට කලින් අපි දැනගත්තා උඩරට තුම්පනේ ප්‍රදේශයේ වැලිවිට කියන ගමේ තමයි ඉපදෙන්නේ. නම තමයි ගිහි කාලේ නම කුලතුංග බණ්ඩාර කියන නම. උඩරට තුම්පනේ ප්‍රදේශයේ වැලිවිට නම් ගමේ ගිහි නම තමයි කුලතුංග බණ්ඩාර. උඩරට තුම්පනේ ප්‍රදේශයේ වැලිවිට කියන ගමේ තමයි මේ කුලතුංග බණ්ඩාර කියන කුල දරුවා උපත ලබන්නේ. විවාහ වර්ෂ 1698 ජුනි මාසයේ 18 වෙනි දින කුලතුංග බණ්ඩාර නමින් ජන්මලාභය ලද්දේ රේරුකාණේ චන්දවිමල මහා නාහිමි ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා වැලිවිට සරණංකර සංඝරාජ මාහිමියන් මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්. මෙන්න මේ විදිහේ බහුවර්ණ ප්‍රශ්න ඉදිරිපත් වෙන්නට පුළුවන්. උන්වහන්සේ ඉපදිච්ච දවස සහ නම සඳහන් කරලා අපි රේරුකාණේ චන්දවිමල හාමුදුරුවන් වහන්සේ පිළිබඳව මේ වෙද්දි කතා කරලා තියෙනවා. මොකද උන්වහන්සේගේ චරිතය ගැනත් පාඩමක් තියෙනවා. ඒ නිසා අනගාරික ධර්මපාලතුමා ගැනත් අපි කතා කරලා තියෙනවා. එතකොට මේ රේරුකාණේ චන්දවිමල හාමුදුරුවන් වහන්සේ පිළිබඳව අපි සඳහන් කරපු ඉපදිච්ච දවස, ගිහි කාලේ නම ඒවා. ඒ වගේම ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා ඉපදුනේ කවදද? නම වෙනස් වෙච්ච අවස්ථාවන් මොනවද? ඒ විදිහේ දේවල් අපි නිවැරදිව දැනගෙන ඉන්න වෙනවා. මතකෙහි රඳවා ගන්නට වෙනවා. එතකොට දැන් මේ පිළිතුරු හතරෙන් වර්ණ හතරෙන් නිවැරදි පිළිතුර තමයි අපි මේ වගේ අවස්ථාවකදී තෝරගන්නට වෙන්නේ. රේරුකාණේ චන්දවිමල නාහිමි ඒක නෙවෙයි. ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා ඒකත් නෙවෙයි පිළිතුර. මිගට්ටුවත්තේ ගුණානන්ද හිමියන් කියන එකත් නෙවෙයි පිළිතුර. වැලිවිට සරණංකර සංඝරාජ මාහිමියන් කියන එක තමයි නිවැරදිම පිළිතුර බවට පත් වෙන්නේ. මේ වගේ ප්‍රශ්නයකදී අපිට අනිවාර්යයෙන්ම අවධානය හොඳින් යොමු කරන්නට වෙනවා. මොකද කෙටි ප්‍රශ්න වැරදි පිළිතුරක් සටහන් කරලා තිබුණොත් ඒ ලකුණු සම්පූර්ණ අපිට අහිමි වෙනවා. ඒ නිසා නිවැරදිම පිළිතුර ලබා දෙන්නට වෙනවා. වයස අවුරුදු 16 දී මහනුවර සූරියකොඩ විහාරයේ වැලිවිට සරණංකර නමින් පැවිදි බව ලැබූ මේ පින්වත් කුලකුමරුවා තුල උපතින්ම බොහෝ වාසනා ගුණ ඇති බව ගුරු දෙගුරුන්ට පෙනී ගියේ. වයස අවුරුදු 16 දී තමයි පැවිදි වෙන්නේ. මහනුවර සූරියකොඩ විහාරයේදී. නම මොකක්ද? වැලිවිට සරණංකර කියන නමින්. ඔන්න මේ වගේ චරිතයකදී අපි අවධානය යොමු කරන්නට ඕන කරුණු මම මුලින් සඳහන් කළා, සිහිපත් කළා. පැවිදි වෙන්නේ අවුරුදු 16 දී. පැවිදි වෙන්නේ කොහෙද කියලා සඳහන් වෙනවා. මහනුවර සූරියගොඩ විහාරයේ කියලා. පැවිදි වෙනකොට නම වැලිවිට සරණංකර කියන නම තමයි උන්වහන්සේට ලැබෙන්නේ. ඇති වී තිබූ සංස්කෘතික පරිහානිය නිසා පොත්පත් මෙන්ම ගුරුවරුන්ද සොයා ගැනීම ඉතාම දුෂ්කර වූ මේ යුගයේ සරණංකර හිමිපාණන් වහන්සේට අවශ්‍ය අධ්‍යාපනය ලබා ගැනීම ගැටලුවක් විය. සංස්කෘතිය පරිහානියට පත් වෙලා තිබුණු යුගයක් කියලා මම සඳහන් කළා 17 වෙනි යුගය. ඒ නිසා පොත්පත් හොයාගන්න, ගුරුවරු හොයාගන්න ගොඩක්ම දුෂ්කර වුණා සංඝරාජ හාමුදුරුවන් වහන්සේට. උන්වහන්සේට සිදු වූයේ ගුරුවරුන් සොයා දුර බැහැර ප්‍රදේශවලට ගොස් බොහෝ දුෂ්කරතා මැද පාලි භාෂාව හා ධර්ම විනය ඉගෙනීමටයි. ගුරුවරුන් හොයාගන්න බැරි වෙච්ච දුෂ්කර කාල සීමාවකදී හාමුදුරුවන් වහන්සේලා ඉගෙනගත යුතු පාලි භාෂාව, ඒ වගේම දහම් පාසල් දරුවන්, ඒ වගේම බෞද්ධ දරුවන් හැමදෙනාමත් පාලි භාෂාව ඉගෙන ගන්නට ඕන. විශේෂයෙන්ම හාමුදුරුවන් වහන්සේලා පාලි භාෂාව හදාරනවා. මොකද සියලුම ධර්ම විනය පිළිබඳව ඉගෙනවෙලා තියෙන්නේ ත්‍රිපිටකයේ සඳහන් වෙන්නේ පාලි භාෂාවෙන් නිසා. ධර්ම විනය ඉගෙන ගන්නත් ලේසි උනේ නැහැ වැලිවිට සරණංකර හාමුදුරුවන් වහන්සේට.
උත්සාහය හා කැපවීම අත් නොහල සරණංකර හිමිපාණන් බොහෝ දේ උගත්තේ ස්වෝත්සාහයෙනි. ස්වෝත්සාහයෙන් කියලා කියන්නේ තමන්ගේම උත්සාහයෙන්, තමන්ගේම උනන්දුවෙන් තමයි සරණංකර හාමුදුරුවන්ට ඉගෙන ගන්න සිද්ධ වුණේ. සිංහල, පාලි, සංස්කෘත, බුද්ධ ධර්මයේ කාව්‍ය ශාස්ත්‍රය හා තවත් බොහෝ විෂයන් පිළිබඳව හසල දැනුමක් ලබා ගැනීමට උන්වහන්සේට හැකි වේ. උන්වහන්සේ ස්වෝත්සාහයෙන් තමන්ම තනියම ඉගෙන ගත්තත් සිංහල භාෂාව ගැනත්, පාලි භාෂාව ගැනත්, සංස්කෘත භාෂාව ගැනත්, බුද්ධ ධර්මය ගැනත්, කාව්‍ය ශාස්ත්‍රයන් ගැනත් සරණංකර හාමුදුරුවෝ හොඳ දැනුමක් ඇති කරගෙන තිබුණා. ශික්ෂාකාමී අල්පේච්ඡ ජීවිතයක් ගත කිරීමට කැමැති වූ වැලිවිට සරණංකර ස්වාමීන් වහන්සේ පැවිදි වූදා සිටම යැපුණේ පිඬුසිඟා වැඩීමෙන්ය. එබැවින් පිණ්ඩපාතික සරණංකර හිමි යනුවෙන්ද ගමින් ගමට වඩිමින් දහම් දෙසමින් අසරණයන්ට පිහිට වූ බැවින් අසරණ සරණ සරණංකර හිමි යන නමින්ද උන්වහන්සේ ප්‍රසිද්ධ වූහ. උන්වහන්සේගේ ජීවිතයේ ශික්ෂාකාමීත්වය, අල්පේච්ඡ ජීවිතයක් ගත කිරීමේ ලක්ෂණය ගොඩක්ම වැදගත් වෙනවා. ශික්ෂාකාමී, හරිම ශික්ෂාකාමී. අල්පේච්ඡ ජීවිතයක්. තමන්ට යැපෙන්න අවශ්‍ය කරන දේවල් පමණයි උන්වහන්සේ පරිහරණය කරන්නේ. එහෙම ජීවත් වෙච්ච සරණංකර හාමුදුරුවෝ පිඬුසිඟා වැඩීමෙන් පාත්‍රය අරගෙන ගෙයින් ගෙයට වැඩම කරලා පිණ්ඩපාතේ දානේ ලබා ගැනීම තමයි පැවිදි වෙච්ච දවසේ ඉඳලම සරණංකර හාමුදුරුවෝ අනුගමනය කළේ. පිණ්ඩපාතේ ලබා ගත්තේ ඒ විදිහට. ඒ නිසා උන්වහන්සේට ගෞරවය සඳහා හැමදෙනාම පාවිච්චි කරන්න පටන් ගත්තා පිණ්ඩපාතික සරණංකර කියන. සරණංකර වැලිවිට සරණංකර කියන නමට මුලින් එකතු වෙනවා පිණ්ඩපාතික කියන. පිණ්ඩපාතේ වැඩම කරලා දානේ ලබා ගන්න නිසා පිණ්ඩපාතික කියන නම කොටස එකතු වෙනවා නමට. ඒ විතරක් නෙමෙයි ගමින් ගමට වැඩම කරමින් දහම් දෙසමින් අසරණ අයට පිහිට වෙනවා. අන්න ඒ නිසා අසරණ සරණ කියන කොටසත් නමට එකතු වෙනවා. අසරණ සරණ පිණ්ඩපාතික සරණංකර හාමුදුරුවෝ කියන නමින් අන්න ඒ නිසා තමයි උන්වහන්සේ ප්‍රසිද්ධියට පත් වුණේ. හොඳයි, තවත් ප්‍රශ්නයක් තියෙනවා. අපි බලමු මොකක්ද මේ ප්‍රශ්නේ කියලා. වැලිවිට සරණංකර හිමියන් පිණ්ඩපාතික සරණංකර හිමියන් යනුවෙන් හා අසරණ සරණ සරණංකර හිමියන් යනුවෙන් ප්‍රසිද්ධියට පත්වීමට හේතු කරුණු මොනවාද? සරණංකර හාමුදුරුවන්ට නමේ මුලට කොටස් දෙකක් එකතු වුණා කියලා අපි කිව්වා. පිණ්ඩපාතික කියන කොටසත් අසරණ සරණ කියන කොටසත්. මේ කොටස් දෙක එකතු වුණේ ඇයි? මොකක් නිසාද කියන ප්‍රශ්නේ. උන්වහන්සේ පැවිදි වෙච්ච දා ඉඳලම පිණ්ඩපාතයෙන් යැපුණු නිසා පිණ්ඩපාතික සරණංකර කියන කොටස එකතු වෙනවා. පිණ්ඩපාතික කියන කොටස එකතු වෙනවා. ගමින් ගමට වඩිමින් දහම් දෙසමින් අසරණයන්ට පිහිට වෙච්ච නිසා උන්වහන්සේ අසරණ සරණ යන නාමයෙන්ුත් හඳුන්වන්නට යෙදුණා. බුද්ධ ශාසනයේ මෙන්ම බෞද්ධ සමාජයේද මේ වන විට මුහුණ දී තිබූ කනගාටුදායක තත්ත්වය ශාසන මාමක බොහෝ දෙනාගේ අවධානයට ලක් වූවකි. බුද්ධ ශාසනයේ වගේම බෞද්ධ සමාජයත් ගොඩක් ලොකු ගැටලුවලට කනගාටුදායක තත්ත්වයකට පත් වෙලා තිබුණා. මේ පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමු වුණා. භික්ෂූන් නමින් පෙනී සිටි ඇතැම්හු අඹදරුවන් පෝෂණය කළහ. ධනවත් රදල පවුල්වලට පණිවිඩ ගෙන යාම ආදී මෙහෙවර ඉටු කළහ. ගණීන් වහන්සේලා විදිහට තමයි ඒ කාලේ මහනුවර යුගයේ මේ අඹදරුවන් පෝෂණය කරමින් ධනවත් රදල පවුල්වලට පණිවිඩ අරගෙන යමින් භික්ෂු වේශයෙන් පෙනී හිටපු පිරිස හඳුන්වලා තියෙන. ඒ වගේ තත්වයක තමයි බුද්ධ ශාසනයේ පිණ්ඩපාතික සරණංකර හාමුදුරුවෝ පහළ වෙලා හිටපු කාලයේදී මහනුවර යුගයේදී මහනුවර පැවතුනේ, ලංකාවේ පැවතුනේ. මේ අපි දකින්නේ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් වැලිවිට ශ්‍රී සරණංකර නාහිමියන්ට සංඝරාජ පදවිය පිරිනැමීමේ අවස්ථාව. සියලුම හාමුදුරුවන් වහන්සේලා අතර ප්‍රධානම හාමුදුරුව බවට පත් වෙනවා. මේ තනතුර පිරිනමන්නේ කවුද? කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින්.
මොකක්ද උන්වහන්සේට ලැබුණු පදවිය? ඔව්, සංඝරාජ පදවිය. ඔවුහු ධර්ම විනය පිළිබඳව දැනුමෙන් මෙන්ම ශික්ෂණයෙන්ද පිරිහි සිටියෝය. කවුද? ඒ කාලේ බෞද්ධ සමාජය සහ බෞද්ධ ජනතාව. ධර්ම විනය පිළිබඳව දැනුමින් වගේම ශික්ෂණයෙන්ුත් පිරිහිලා විසමාකාර චරිත ලක්ෂණ පෙන්වන පිරිසක් බවට පත් වෙලා හිටියා. උගත් භික්ෂූන් හා ගිහියන් සිටියේ 14කි. ඊටමත් ස්වල්ප දෙනෙක් හිටියේ. ඔවුන්ට විටක චරිතයෙන් පිරිහි සිටි බව සඳහන් වේ. උගත් භික්ෂූන් සහ ගිහියෝ ඉඳලා තියෙන්නේ ටික දෙනයි. ඒ අයත් චරිතය ගත්තම ගොඩක් පිරිහිච්ච චරිතයක් තමයි පෙන්눔 කරලා තියෙන්නේ. කලින් පැවති අධ්‍යාපන ආයතන අභාවයටම ගොස් තිබිණ. කලින් තිබුණා බෞද්ධ අධ්‍යාපන ආයතන. ඒ තිබුණු අධ්‍යාපන මධ්‍යස්ථාන සංඝරාජ හාමුදුරුවෝ පහළ වෙන කාලේ වෙනකොට සම්පූර්ණ පිරිහිලා තිබුණා. උපසම්පදාවකට අවශ්‍ය භික්ෂුන් වහන්සේලා සොයා ගැනීමට නොහැකි තරමට ශාසනික තත්ත්වය පහත වැටී තිබුණා. උපසම්පදාවකට අවශ්‍ය භික්ෂුන් වහන්සේලා පමණක් නෙවෙයි අපි මුලින් කතා කළේ උපසම්පදා භික්ෂුන් වහන්සේලා එක්කෙනෙක්වත් හොයාගන්න බැරි තත්ත්වයක තමයි පැවතුනේ කියලා. මේ කාලයේදී සරණංකර මාහිම්පාණන් මෙම පරිහානියෙන් සසුන නගා සිටුවිය යුතුයයි අධිෂ්ඨාන කර ශාසන මාමක පිරිස් සංවිධානය කරගත්තා. සරණංකර හාමුදුරුවෝ කල්පනා කළා මේ පරිහානියට ගිහිල්ලා තියෙන සම්බුද්ධ ශාසනය නැවතත් නගා සිටවන්නට ඕන. නැවතත් සංවර්ධනය කරන්නට ඕන කියලා කල්පනා කළා. එහෙම කල්පනා කරලා ශාසන මාමක ශාසනයට ලැබිකමක් දක්වන්නට යෙදුණු පිරිස් සංවිධානය කළා. ඒ අනුව සිල්වත් සමාගම නමින් සංවිධානයක් පිහිටුවා ගන්නා ලදී. ශාසන මාමක පිරිස් සංවිධානය කරලා එකතු කරගත්ත පිරිස් සියලු දෙනාම එකතු කරලා සිල්වත් සමාගම කියලා සමාගමක් පිහිටවා ගත්තා. සසුන නගා සිටුවීමේ අධිෂ්ඨානයෙන් සිල්වත් සමාගම නමින් සංවිධානයක් පිහිටවනු ලැබුවේ කවුරුන්ද? ඒ විදිහේ ප්‍රශ්නයක් අපිට යොමු වෙන්න පුළුවන්. අපි දැන් මේ පාඩමත් එක්ක සාකච්ඡා කරගෙන යන නිසා පහසුවෙන්ම මේවට පිළිතුරු ලබා දෙන්නට පුළුවන්. සාමාන්‍ය පෙළ විභාගයේ අවස්ථාවේදී අපිට එහෙම මේ විදිහේ සාකච්ඡාවකින් නෙවෙයි තෝරගන්නට වෙන්නේ. එකකට එකක් පස්සේ ඒ විදිහට පෙළ ගැසුණු ප්‍රශ්න තමයි අපිට ලැබෙන්නේ. එතකොට ඒ ප්‍රශ්න වලට නිවැරදිම පිළිතුරු තෝරා ගන්නට අපිට මේවා මතකයේ තබා ගන්නට වෙනවා. සසුන නගා සිටුවීමේ අධිෂ්ඨානයෙන් සිල්වත් සමාගම පිහිටෙව්වේ කවුද? හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා. හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා කියන පිළිතුරක් තියෙනවා. ඊළඟට ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා, හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන්, වැලිවිට සරණංකර හිමි කියන පිළිතුරු. සසුන නගා සිටුවීමේ අධිෂ්ඨානයෙන් සිල්වත් සමාගම පිහිටවන්නට යෙදුනේ කවුද? සිල්වත් සමාගම පිහිටවන ලද්දේ වැලිවිට සරණංකර හාමුදුරුවෝ. තවත් ප්‍රශ්නයක් තියෙනවා, කෙටි ප්‍රශ්නයක්. පරිහානියට පත්වෙමින් පැවති සසුන නගා සිටුවීමේ අධිෂ්ඨානයෙන් යුතුව වැලිවිට අසරණ සරණ සංඝරාජ හිමියන් විසින් පිහිට වූ සමාගම කුමක්ද කියන ප්‍රශ්නේ. මේ විදිහේ ප්‍රශ්නත් යොමු වෙන්න පුළුවන් කෙටි ප්‍රශ්න විදියට. මොකක්ද සමාගම? සිල්වත් සමාගම කියන සමාගම. සසුන් නගා සිටුවීමේ අධිෂ්ඨානයෙන් සිල්වත් සමාගම නමින් සංවිධානයක් පිහිටවනු ලැබුවේ කවුරුන්ද කියන ප්‍රශ්නේ අපි සාකච්ඡා කළා. වැලිවිට සරණංකර හාමුදුරුවෝ. සිල්වතුන්ගේ බාධක හිරිහැර මැද දුසිල්වතුන්ගේ බාධක හිරිහැර මැද පාගමනින් ගම්දනව් සිසාරා වඩිමින් ධර්මයේ දේශනා කරමින්
පැවිදි වීමට කැමැති බොහෝ පිරිසක් සිල්වත් සමාගමට එක්කර ගැනීමට අප හිමිපාණන්ට හැකි විය. දුසිල්වත් අයගෙන් ලොකු බාධා තිබුණා. සිල්වත්ව පිණ්ඩපාතේ වැඩම කරමින් ශාසනික ප්‍රතිපත්තියට අනුව උන්වහන්සේ වැඩ කරනකොට දුසිල්වත්ව හිටපු පිරිස් ගොඩක් බාධා කරනවා මේ සිල්වත් සමාගමට. එහෙම තිබුණත් ගම්තනව් වල සිසාරා වැඩම කරමින් පැවිදි වීමට කැමැත්තක් දක්වන අයව පැවිදි කරමින් සරණංකර හාමුදුරුවෝ විශාල සේවයක් මේ සිල්වත් සමාගම යටතේ සිද්ධ කරනවා. එසේම සරණංකර මාහිමියෝ බොදු දරුවන්ගේ ශාසන මාමක බවද දියුණු කිරීමට ක්‍රියා කළහ. ශාසනයට තිබුණු ලැබිකම දියුණු කරවන්න උත්සාහ කළා, ගොඩක් කටයුතු කළා. ධර්මඥානයේ මෙන්ම වත්පිළිවෙත්ද ප්‍රගුණ කර සසුනේ චිරපැවැත්ම කැමැති භික්ෂුන් වහන්සේලා බිහි කිරීමට කටයුතු කළහ. ධර්මඥානය ඇති කරවන්නට ඕන වත්පිළිවෙත් භික්ෂුන් වහන්සේ නමක් වුණාම අනිවාර්යයෙන්ම හුරු පුරුදු වෙන්නට ඕන ඒවා ඇති කරවන්නට. සසුනේ චිරපැවැත්ම පවතින්නේ ධර්මඥානය සහ වත්පිළිවෙත් කියන අංශ දෙකම භික්ෂුන් වහන්සේ සතුව ඇති වුණාට පස්සේ, භික්ෂුන් වහන්සේ නමක් තුල ඇති වුණාට පස්සේ උපතින් වයස අවුරුදු 50 ඉක්මවුවද සරණංකර සාමණේර හිමිපාණන් වහන්සේට උපසම්පදාව ලබාගත නොහැකි විය. උපසම්පදාව ලබා ගන්නට නම් උපසම්පදා භික්ෂුන් වහන්සේලා සිටිය යුතුයි. එහෙම නැති නිසා උපතින් වයස අවුරුදු 50ක් ගත වෙලා ගිහිල්ලත් සාමාන්‍ය උපසම්පදාව ලබා ගන්නේ අවුරුදු 20 දී. අවුරුදු 20 දී ලබා ගන්නට ඕන උපසම්පදාව ලබා ගන්නට බැරි වෙනවා අවුරුදු 50ක් ගත වෙලා ගියත්. ඒකට හේතුව මොකක්ද? උපසම්පදාලාභී භික්ෂුන් වහන්සේලා මේ රටේ හිටියේ නැති නිසා. සරණංකර හිමිපාණෝ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ උදව් ඇතිව උපසම්පදා භික්ෂුන් වහන්සේලා පිරිසක් මෙරටට වැඩම කර ගැනීම සඳහා දූත පිරිසක් සියම් තායිලන්තයේ රටට යැවීමට කටයුතු කළහ. ලංකාවේ එක භික්ෂුන් වහන්සේ නමක්වත් හිටියේ නැති නිසා උපසම්පදාලාභීව මොකද කරන්නේ? කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ උදව් ඇතිව තායිලන්තයට උපසම්පදා භික්ෂුන් වහන්සේලා පිරිසක් මෙරටට වැඩම කරවා ගැනීම සඳහා දූත පිරිසක් පිටත් කරලා යවනවා. 17 වන සියවසේ ලක්දිව තුල උපසම්පදාව යලි ආරම්භ කිරීමට මූලිකත්වයෙන් කටයුතු කරන ලද්දේ උපාලි මහා රහතන් වහන්සේය, වැලිවිට සරණංකර මාහිමියන් වහන්සේ, දුටුගැමුණු රජතුමා, අනගාരിക ධර්මපාලතුමා. ඒ විදිහේ පිළිතුරු 4ක් තියෙනවා. ඒ පිළිතුරු 4න් නිවැරදි පිළිතුරු තමයි අපිට තෝරගන්නට වෙන්නේ. උපාලි මහ රහතන් වහන්සේ නෙවෙයි, දුටුගැමුණු රජතුමාත් නෙවෙයි, අනගාരിക ධර්මපාලතුමාත් නෙවෙයි. එහෙමනම් වැලිවිට සරණංකර මාහිමියන් වහන්සේ තමයි 17 වෙනි සියවසේ ලංකාවේ උපසම්පදාව නැවත ආරම්භ කිරීම සඳහා දූත පිරිසක් පිටත් කරලා යවලා මූලිකත්වය අරගෙන කටයුතු කළේ. සියම් රටෙන් භික්ෂුන් වහන්සේලා ගෙන්වා මෙරට උපසම්පදාව යලි ආරම්භ කිරීමට අනුග්‍රහය දැක්වූ රජතුමා කවුද? තවත් ප්‍රශ්නයක්. කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා. බලමු අපි පිළිතුරු මොනවද තියෙන්නේ කියලා. දුටුගැමුණු රජතුමා, වලගම්බා රජතුමා, දේවානම්පියතිස්ස රජතුමා, කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා කියන පිළිතුරු. ඔව්, දුටුගැමුණු රජතුමා නෙවෙයි, වලගම්බා රජතුමාත් නෙවෙයි. සියම් රටෙන් භික්ෂුන් වහන්සේලා ගෙන්වලා මේ රටේදී උපසම්පදාව නැවත ආරම්භ කරන්නේ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා. සියම් රජතෙමේ උපාලි මහතෙරුන් වහන්සේ ප්‍රමුඛ උපසම්පදාලාභී භික්ෂුන් වහන්සේලා 29ක් ලක්දිවට එවිය. උපාලි මහතෙරුන් වහන්සේ ප්‍රධාන කරගත්ත සියමෙන් පැමිණිච්ච උපසම්පදාලාභී භික්ෂුන් වහන්සේලා 29ක් වැඩම කරනවා. ඒ අතර ප්‍රධානත්වයේ ගත්තේ කවුද? උපාලි මහතෙරුන් වහන්සේ. උපාලි තෙරුන් වහන්සේ. උපාලි හාමුදුරුවෝ. විවහාර වර්ෂ 1753 දී සියම් රටින් පැමිණි මේ භික්ෂුන් වහන්සේ වෙතින් සරණංකර මාහිම්පාණන් ඇතුළු 6 නමක් උපසම්පදාව ලබා ගැනීමෙන් ලක්දිව ශාසනික පුනරුදයක් ඇති විය. 1753 දී තමයි සියම් රටින්
උපාලි තෙරුන් වහන්සේ ප්‍රධාන උපසම්පදාලාභී භික්ෂුන් වහන්සේලා විසිනම වැඩම කරන්නේ. ඒ වැඩම කළාට පස්සේ සරණංකර මාහිමියන් වහන්සේ ඇතුළු 6 නමක් උපසම්පදාලාභේ ලබා ගන්නවා. උපසම්පදාව ලබා ගන්නවා. මෙරට උපසම්පදාව යලි ආරම්භ කිරීම පිණිස සියම් දේශයේ සිට වැඩම කරන ලද්දේ කවුරුන්ද? උපාලි මහතෙරුන් වහන්සේ ප්‍රමුඛ උපසම්පදාලාභී භික්ෂුන් වහන්සේලා 29ක් තමයි වැඩම කළේ. හොඳයි, ඊළඟට නැවත වතාවක් අපි පාඩමේ තියෙන තොරතුරු වලට අවධානය යොමු කරමු. එහිදී සරණංකර මාහිමියන් වහන්සේ මුලින්ම උපසම්පදාව ලබා නොගෙන සිල්වත් සමාගමේ අනෙක් සිල්වතුන්ට මුල් තැන දුන් බව සඳහන් වේ. ඒ උන්වහන්සේ තුල පැවති අනතිමානී ගුණය නිසායි. මූලිකත්වයේ අරගන්නේ කවුද? උපසම්පදාලාභය ලබා දෙන්නට භික්ෂුන් වහන්සේලා සියම් රටෙන් වැඩම කරවා ගන්නට සරණංකර හාමුදුරුවන් වහන්සේ. ඒ වුණත් පළවෙනියටම තමන් උපසම්පදාව ලබා ගන්නේ නැහැ. අනිකුත් සිල්වත් පිරිසට උපසම්පදාව ලබා ගන්නට අවස්ථාව ලබා දුන්නා. සියම් මහා නිකාය නමින් හැඳින්වෙන භික්ෂු පරපුර ශ්‍රී ලංකාවේ ඇති වූයේ මෙම උපසම්පදාවෙන් පසුවයි. සියාමෝපාලි මහා වංශය කියලා කියන්නේ මෙන්න මේ සියම් රටෙන් වැඩම කරලා උපාලි තෙරුන් වහන්සේ ප්‍රධාන භික්ෂුන් වහන්සේලා වැඩම කරලා ආරම්භ කරපු උපසම්පදාවත් එක්ක ඇතිවෙච්ච භික්ෂුන් වහන්සේලා. සියම් මහා නිකාය ආරම්භ වීමට හේතු ඓතිහාසික සිද්ධිය කුමක්ද? සියම් නිකාය ආරම්භ වීමට හේතු වෙච්ච ඓතිහාසික සිද්ධිය මොකක්ද කියලා යහන්නේ. ඉතින් පාඩමේ මේ පිළිබඳව විස්තරයක් සඳහන් වෙනවා. මෙරට නැවත උපසම්පදාව ආරම්භ කිරීමට සියම් දේශයෙන් පැමිණි උපාලි තෙරුන් වහන්සේ ප්‍රමුඛ භික්ෂුන් වහන්සේලා විසින් වැලිවිට සරණංකර හිමියන් ඇතුළු සිල්වත් සමාගමේ භික්ෂුන් වහන්සේලා උපසම්පදා කළ පසු උන්වහන්සේලාගෙන් පැවතගෙන එන භික්ෂු පරපුර සියම් මහා නිකාය නමින් හැඳින්වේ. සියම් දේශයේ ඉඳලා කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ අනුග්‍රහය ඇතිව උපාලි තෙරුන් වහන්සේ ප්‍රධාන සියම් රටෙන් වැඩම කරන්නට යෙදුණු භික්ෂුන් වහන්සේලා 29 සම්බන්ධ කරගෙන සංඝරාජ හාමුදුරුවන් වහන්සේ ඇතුළු 6 නමක් උපසම්පදාව ලබා ගැනීමෙන් තමයි සියම් මහා නිකායේ ඓතිහාසික ආරම්භය සිද්ධ වෙන්නේ. උගත්කමින් හා ශික්ෂාකාමීත්වයෙන් අගතැන්පත් සරණංකර ස්වාමින් වහන්සේ විසින් ලක්දිව බුදුසසුන නගා සිටුවීමට කරන ලද සුවිශාල මෙහෙවරට උපහාර වශයෙන් කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් සංඝ රාජ පදවිය පිරිනමන ලදී. අපි මීට කලින් දැක්කා සංඝ රාජ තනතුරු පිරිනමන අවස්ථාව. උගත්කමින් හා ශික්ෂාකාමී භාවයෙන් අගතැන්පත් වෙච්ච නිසා කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා තමයි සංඝ රාජ පදවිය සරණංකර හාමුදුරුවන් වහන්සේට ලබා දෙන්නේ. කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් සංඝ රාජ පදවියෙන් පුදනු ලැබුවේ කිනම් හිමියන්ද? වැලිවිට සරණංකර හිමියන්, ක්‍රේරුකාණේ චන්දවිමල මහා නාහිමියන්, හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන්, මිගට්ටුවත්තේ ගුණානන්ද හිමියන්. මේ විදිහේ බහුවර්ණ ප්‍රශ්න ඉදිරිපත් වෙන්න පුළුවන්. කාටද සංඝ රාජ පදවිය ලැබෙන්නේ? ඔව්, වැලිවිට සරණංකර හාමුදුරුවන් වහන්සේට. එහෙත් එම පදවිය නිසා උන්වහන්සේ උද්දාමයට පත් වූයේ නැත. වැලිවිට සරණංකර හාමුදුරුවන් වහන්සේට තමයි සංඝ රාජ පදවිය පවා ලැබෙන්නේ රජතුමාගෙන්. ඒත් ඒකෙන් උද්දාමයට පත් වුණේ නැහැ. සිය ආරාමයට වැඩි වහාම තල්පතක්ගෙන තමාටම අවවාද වශයෙන් උඩඟු නොව මහන යන වචන 3 ලියා පිවිසුම් දොරටුවෙහි අලවා තැබුහ. සංඝ රාජ පදවිය ලැබුණට පස්සේ ආවාසයට තමන් වැඩ ඉන්න ආරාමයට වැඩම කරපු ගමන් මොකද කරන්නේ? උඩඟු නොව මහන කියන වචන 3 ලියලා තමන් වැඩ ඉන්න ආරාමේ කුටියේ පිවිසුම් දොරටුවේ අලවලා තිබ්බා. සංඝ රාජ පදවිය ලැබුණු පසු වැලිවිට සරණංකර හිමියන් විසින් තම ආරාමේ පිවිසුම් දොරටුවේ අලවා තබන ලද ප්‍රකාශයේ කුමක්ද?
ඔවේ ප්‍රකාශය තමයි මේ ඔබ දකින්නේ උඩඟු නොව මහන කියන ප්‍රකාශය. උඩුනුවර නියම කන්දේ පිරිවෙනක් පිහිටුවීමෙන් හා අනුරාධපුර දඹුල්ල පොළොන්නරුව ආදී බෞද්ධ සිද්ධස්ථාන ප්‍රතිසංස්කරණය කරවා නිසි පරිදි පුද පූජා පැවැත්වීමට උන්වහන්සේ කටයුතු කළහ. උඩුනුවර නියම කන්දේ පිරිවෙනක් ආරම්භ කරනවා. උඩුනුවර නියම කන්දේ පිරිවෙන. අනුරාධපුර දඹුල්ල පොළොන්නරුව කියන මේ තැන්වල අනුරාධපුරයේ බොහෝ බෞද්ධ සිද්ධස්ථාන තියෙනවා. දඹුල්ල පොළොන්නරුව මේ සිද්ධස්ථාන ගොඩක් තියෙන තැන්වල ප්‍රතිසංස්කරණ කටයුතු කරනවා. අනුරාධපුරයේ දඹුල්ලේ පොළොන්නරුවේ. ඊට පස්සේ නැවතත් කලින් සිදු කළා වගේම පුද පූජාවන් පවත්වන්නට අවස්ථාව සලසනවා. මෙසේ බෞද්ධ පුනර්ජීවනය සඳහා විශාල මෙහෙවරක් වැලිවිට සරණංකර සංඝරාජ මාහිමිපාණන් විසින් ඉටු කරන ලදී. බෞද්ධ පුනර්ජීවයක් ඇති කරන්නට නැවත ජීවය ලබා දෙන්නට සම්බුද්ධ ශාසනයට බෞද්ධ ජනතාවට ජීවය ලබා දෙන්නට සංඝරාජ හාමුදුරුවන් වහන්සේ විශාල සේවයක් සිද්ධ කරනවා. මහනුවර පැවැත් වූ දේවාල පෙරහැරට ශ්‍රී දන්ත ධාතුන් වහන්සේට උපහාර දැක්වීමේ මාලිගාවේ මහ පෙරහැරද එක් කරන ලද්දේ උන්වහන්සේගේ උපදෙස් අනුවයි. මහනුවර කලින් පැවතිලා තියෙන්නේ මහනුවර දළදා පෙරහැර විදිහට අපි අද සාකච්ඡා කරන මේ පෙරහැර කලින් පැවැත්විලා තියෙන්නේ දේවාල පෙරහැරක් විදිහට. ඉතින් මේ පෙරහැර දළදා පෙරහැර බවට පත් කරන්න, දන්ත ධාතුන් වහන්සේට උපහාර දැක්වීමේ මාලිගාවේ පෙරහැර බවට පත් කරන්න කටයුතු කරන්නේ කවුද? සංඝරාජ හාමුදුරුවන් වහන්සේ. ධර්ම විනය පිළිබඳ විශාරද භික්ෂූන් වහන්සේ නමක් වූ වැලිවිට අසරණ සරණ සිරි සරණංකර සංඝරාජානන් වහන්සේ විසින් රචිත ධර්ම ශාස්ත්‍රීය ග්‍රන්ථ රැසකි. ධර්ම ග්‍රන්ථ රැසක් සංඝරාජ හාමුදුරුවන් වහන්සේ රචනා කරනවා. ධර්ම ග්‍රන්ථ රැසක්. මුනිගුණ අලංකාරයේ සාරාර්ථ සංග්‍රහය, රතනත්‍රය ප්‍රනාම ගාථා සන්නය, සතර බණවර සන්නය කියන මේ පොත් කිහිපයක් විතරයි. මොනවද? මුනිගුණ අලංකාරයේ සාරාර්ථ සංග්‍රහය, රතනත්‍රය ප්‍රනාම ගාථා සන්නය, සතර බණවර සන්නේ කියන ග්‍රන්ථ. එතකොට අපි සංඝරාජ හාමුදුරුවෝ ගැන කතා කරනකොට උන්වහන්සේගෙන් සිද්ධ වෙච්ච සේවාවන් යටතේ උන්වහන්සේ රචනා කරපු ශාස්ත්‍රීය ග්‍රන්ථ මොනවද කියන එක ගැන හොඳ මතකයක් තියෙන්නට වෙනවා. නැවත වතාවක් අපි කියමු මුනිගුණ අලංකාරයේ සාරාර්ථ සංග්‍රහය. මේවා කෙටි සටහන් විදිහට ඔබට ලියා ගන්නට පුළුවන්. රතනත්‍රය ප්‍රනාම ගාථා සන්නේ, සතර බණවර සන්නේ කියන මේ ග්‍රන්ථ තමයි සංඝරාජ හාමුදුරුවන් වහන්සේ රචනා කරන්නේ. වැලිවිට අසරණ සරණ සිරි සරණංකර සංඝරාජානන් වහන්සේ විසින් රචිත ධර්ම ශාස්ත්‍රීය ග්‍රන්ථ දෙකක් ලියන්න කියන ප්‍රශ්නේ. අන්න ඒ වගේ ප්‍රශ්න ඉදිරිපත් වෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම ඒ උන්වහන්සේලා රචනා කරන්නට යෙදුණු ග්‍රන්ථ, ඒ වගේම උන්වහන්සේලා කරන්නට යෙදුණු ශාසනික සේවාවන් මොනවද කියන එක අපිට මතක තියෙන්නට වෙනවා. මුනිගුණ අලංකාරයේ සාරාර්ථ සංග්‍රහය කියන ග්‍රන්ථ දෙක. එහෙම නැත්නම් අපි කතා කරපු ග්‍රන්ථ හතරෙන් දෙකක් මේ වගේ අවස්ථාවකදී නම් කිරීම ප්‍රමාණවත් වෙනවා. වැලිවිට අසරණ සරණ සිරි සරණංකර සංඝරාජානන් වහන්සේ විසින් රචිත ධර්ම ග්‍රන්ථයක් නොවන්නේ. අන්න ඒ වගේ බහුවර්ණ ප්‍රශ්නයකදී ප්‍රශ්නයක් ඉදිරිපත් වෙන්න පුළුවන්. මුනිගුණ අලංකාරය කවුද රචනා කරන්නේ? ඔව්, වැලිවිට අසරණ සරණ සිරි සංඝරාජ හාමුදුරුවෝ. ධර්ම විනිශ්චය කියන ග්‍රන්ථය උන්වහන්සේ නෙමෙයි, සාරාර්ථ සංග්‍රහය රචනා කරන්නේ සරණංකර හාමුදුරුවෝ. සතර බණවර සන්නේ රචනා කරන්නේත් සරණංකර හාමුදුරුවෝ. ධර්ම විනිශ්චය කියන දෙවැනියට සඳහන් වෙන පිළිතුර තුල සඳහන් වෙන ග්‍රන්ථය රචනා කරන්නේ රේරුකාණේ චන්දවිමල හාමුදුරුවෝ. එහෙනම් වැලිවිට සරණංකර හාමුදුරුවෝ රචනා කරපු නැති ග්‍රන්ථය මොකක්ද? ධර්ම විනිශ්චය කියන ග්‍රන්ථය. මේ ග්‍රන්ථ තුනම මුනිගුණ අලංකාරයේ සාරාර්ථ සංග්‍රහය, සතර බණවර සන්නේ කියන ග්‍රන්ථ රචනා කරන්නේ සංඝරාජ හාමුදුරුවෝ. රතනත්‍රය ප්‍රනාම ගාථා සන්නේ රචනා කරන ලද්දේ
වැලිවිට සරණංකර සංඝරාජ හිමියන් විසිනි. රේරුකානේ චන්දවිමල මා හිමියන් විසිනි. මයුරපාද පිරිවෙන්පති බුද්ධ පුත්‍ර හිමියන් විසිනි. ධර්මසේන හිමියන් විසිනි. කවුද? රත්නත්‍රේ ප්‍රණාම ගාථා සම්නේ රචනා කරන්නේත් වැලිවිට සරණංකර හාමුදුරුවෝ. හොඳයි. ඊළඟට අපි නැවතත් බලමු පාඩමේ ඊට පස්සේ තියෙන තොරතුරු මොනවද කියලා. විශේෂ දේවල් ලියා ගන්නටත් පුළුවන්. ඒ වගේම තමයි මේ පාඩම් තනියම කියවනකොට මේ වතාවේදී ඔබට අපහසුතාවයක් ඇති වෙලා තියෙනවා අධ්‍යාපනය ලැබීම සම්බන්ධව. ඒත් මාර්තු මාසයේදී විභාගය පැවැත්වීමට යෝජනා වෙලා තියෙනවා. ඒ නිසා ඔබ පාඩම් කරනකොට තනියම පාඩම් කරනකොට යම්කිසි අලසකමක්, කම්මැලිකමක්, එපා වීමක් සිද්ධ වෙන්න පුළුවන්. මේ විදිහට සාකච්ඡා කරමින් එහෙම ඉගෙන ගන්නකොට පාඩම සම්පූර්ණ පාඩමේ තියෙන විශේෂ දේවල් ඔබට ඉගෙන ගන්නට පුළුවන්. ඒ වගේ මේ විශේෂ කරුණු වලින් කොහොමද ප්‍රශ්න ඉදිරිපත් වෙන්නට පුළුවන් කියන දැනුම ඇති කර ගන්නට මේ සාකච්ඡාවන් ඔබට ගොඩක්ම වැදගත් වේවි. හොඳයි. අවුරුදු 80ක් ලෝක ශාසන සේවයේ යෙදුණු උන්වහන්සේ විවාහ වර්ෂ 1778 ඇසළ පුර 15වක පොහෝ දින අපවත් වී වදාළා. අවුරුදු 80ක් තමයි සරණංකර හාමුදුරුවෝ වැඩ ඉන්නේ. විවාහ වර්ෂ 1778 ඇසළ පුර 15වක පොහොය දවසේ අපවත් වෙනවා. මෙසේ මෙරට ගිහි පැවිදි බෞද්ධ ජනතාව වෙනුවෙන් මෑත යුගයේ අසම සම මෙහෙවරක් ඉටු කරමින් පරිහානියට පත් සම්බුද්ධ ශාසනය නැවත ප්‍රතිස්ථාපනය කිරීමට වැලිවිට අසරණ සරණ සිරි සරණංකර සංඝරාජ මාහිමියන් වහන්සේ ක්‍රියා කළහ. උන්වහන්සේගේ චරිතයෙන් අපට ලබාගත හැකි ආදර්ශ කිහිපයක් මෙසේ. උන්වහන්සේගේ චරිතයෙන් අපිට ආදර්ශ බොහෝමයක් ලබා ගන්නට පුළුවන්. අපි බලමු. ත්‍රිවිධ රත්නය පිළිබඳව අපරිමිත ශ්‍රද්ධාවෙන් යුක්ත වීම. ශික්ෂාකාමීව හා අල්පේච්ඡව ජීවත් වීම. ත්‍රිවිධ රත්නයේට අපරිමාණ වූ ශ්‍රද්ධාවක් තිබුණා. ප්‍රමාණයක් කරන්න බැරි තරම් ශ්‍රද්ධාවක් තිබුණා. ශික්ෂාකාමී ජීවිතය, අල්පේච්ඡ භාවය කියන ලක්ෂණ උන්වහන්සේගේ චරිතයෙන් පෙන්눔 කරපු ලක්ෂණ. හොඳයි. වැලිවිට අසරණ සරණ සිරි සරණංකර සංඝරාජ මාහිමියන් වහන්සේකින් ඉටු වූ ශාසනික සේවාවක් නොවන්නේ. උන්වහන්සේ සිද්ධ කරපු සේවාවන් අතර ශාසනික සේවාවක් නොවන පිළිතුර. සිල්වත් සමාගම පිහිටවලා බෞද්ධ භික්ෂූන් වහන්සේලාට ධර්මයේ හැදෑරීමට අවස්ථාව උදා කරලා දීම, ඒ වගේම වත්පිළිවෙත් හුරු කරවීම සිල්වත් සමාගමෙන් සිද්ධ වෙනවා. එහෙනම් ඒක ශාසනික මෙහෙවරක්, ශාසනික සේවාවක්. උපසම්පදාව යාලි ආරම්භ කිරීම. ඒක මොකක්ද? ඒකත් උන්වහන්සේ සිදු කරපු ශාසනික සේවාවක්. ලක්දිව බෞද්ධ දරුවන් සඳහා ඉරිදා දහම් පාසල් ආරම්භ කිරීම. ඒක උන්වහන්සේගේ ශාසනික සේවාවක් නෙවෙයි. බෞද්ධ සිද්ධාස්ථාන ප්‍රතිසංස්කරණය කිරීමත් අපි සාකච්ඡා කළා. අනුරාධපුර, පොළොන්නරුව, දඹුල්ල වගේ තැන්වල බෞද්ධ සිද්ධාස්ථාන ප්‍රතිසංස්කරණයට උන්වහන්සේ ක්‍රියා කළා කියලා. එහෙනම් මේක තමයි නිවැරදි නොවන පිළිතුර. ලක්දිව බෞද්ධ දරුවන් සඳහා ඉරිදා පාසල් ආරම්භ කිරීම කියන පිළිතුර. හොඳයි. සංඝරාජ හාමුදුරුවන් වහන්සේ ගැන ඉගෙන ගන්නට ඕන, දැනගන්නට ඕන ගොඩාක් දේවල්. සියලුම දේවල් අපි මේ වෙද්දි කතා කරලා තියෙන්නේ. ඊළඟට පාඩම ටිකක් දීර්ඝ වෙනවා. ඒ නිසා අපි ඉක්මනට ඉදිරි තොරතුරු ටික සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟට අපි කතා කරන්නේ දුටුගැමුණු මහරජතුමා ගැන. හොඳයි. මාගේ මේ ව්‍යායාමයේ බුද්ධ ශාසනයේ චිරස්ථිතියේ පිණිස මිස කිසි කලෙකත් රජසැප පිණිස නොවන්නේය යනු දුටුගැමුණු රජතුමාගේ අභීත සටන් පාඨයයි. මාගේ මේ ව්‍යායාමයෙන් මගේ මේ උත්සාහය බුද්ධ ශාසනයේ චිර පැවැත්ම, සම්බුද්ධ ශාසනය ආරක්ෂා කර ගැනීම මිසක් රජසැප ලබා ගැනීම නෙවෙයි කියන උදාරතර අභීත සටන් පාඨය තමයි දුටුගැමුණු රජතුමාගේ සටන් පාඨය උනේ. එහි පරමාර්ථය වූයේ දශක ගණනාවක සිට විනාශ මුඛයට යමින් පැවති දේශීය ස්වාධීනත්වය ආරක්ෂා කර ගනිමින් විදේශ පාලනයෙන් රට ජාති ආගම මුදා ගැනීමයි.
ඒ වගේ සටන් පාඨයක් අභීත සටන් පාඨයක් තබාගෙන රජතුමා කටයුතු කරන්නට හේතුව මොකක්ද? දශක ගණනාවක් ඉඳලා විනාශයට පත්වෙමින් තිබුණු දේශීය ස්වාධීනත්වය, මේ රටේ හිටපු අයට තිබුණු තත්ත්වය නැති වෙමින් තිබුණා. රට ජාති ආගම විනාශයට පත්වෙමින් තිබුණා. ඒ නිසා ඒ රට ආරක්ෂා කර ගැනීම, ජාතිය ආගම ආරක්ෂා කර ගැනීම සඳහා තමයි දුටුගැමුණු රජතුමා ක්‍රියා කරන්නේ. මාගේ මේ ව්‍යායාමයේ බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස මිස කිසි කලෙකත් රජසැප පිණිස නොවන්නේ යන අභීත ප්‍රකාශය කරන ලද්දේ දේවානම්පියතිස්ස රජතුමා, කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා, වලගම්බා රජතුමා, දුටුගැමුණු රජතුමා. ඒ විදිහේ බහුවර්ණ ප්‍රශ්න ඉදිරිපත් වෙන්නට පුළුවන්. කවුද මේ අභීත සටන් පාඨය තබාගෙන හිටියේ? ඔව්, දුටුගැමුණු රජතුමා. දේවානම්පියතිස්ස රජතුමත් නෙවෙයි, කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමත් නෙවෙයි, වලගම්බා රජතුමත් නෙවෙයි, දුටුගැමුණු මහරජතුමා තමයි මේ සටන් පාඨය තබාගෙන ක්‍රියා කළේ. දුටුගැමුණු රජතුමා යුද වැදීමේ පරමාර්ථය පෙන්눔 කරන සටන් පාඨය ලියා දක්වන්නේ. දුටුගැමුණු රජතුමා සටන් කළේ මොකක් නිසාද කියන එක කියවන සටන් පාඨය. මාගේ මේ ව්‍යායාමයේ බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස මිස කිසි කලෙකත් රජසැප පිණිස නොවන්නේය කියන සටන් පාඨය. විදේශීය පාලනයෙන් රට මුදාගෙන එක්සේසත් කිරීම නිසා එතුමා ඓතිහාසික යුග පුරුෂයෙකු බව ප්‍රකටයි. විදේශීය පාලනයෙන් රට මුදව ගත්තා. එලාර රජතුමා තමයි විශාල වශයෙන් ලංකාවේ ප්‍රදේශ අල්ලගෙන ඒ ප්‍රදේශයන් පාලනය කරමින් හිටියේ. ඒ තත්ත්වයෙන් රට මුදවගෙන එක්සේසත් කරපු නිසා ඉතිහාසයට එකතු වෙච්ච ඓතිහාසිකව ඉතිහාසාත්මකව අපි කතා කරන වැදගත් යුග පුරුෂයෙක් තමයි දුටුගැමුණු මහරජතුමා. එසේම එතුමන් විසින් බුද්ධ ශාසනයේ චිරස්ථිතියත් සංවර්ධනයත් උදෙසා දැවැන්ත මෙහෙවරක් ඉමහත් ශ්‍රද්ධාවෙන් හා ඕනෑකමින් ඉටු කරලා තියෙනවා. බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වගේම සංවර්ධනය. එතුමා රුහුණු රජ පෙළපතට අයත් කාවන්තිස්ස රජතුමාගේ හා විහාර මහා දේවියගේ වැඩිමහල් පුත්‍රයයි. රුහුණු රජ පෙළපත කියන රජ පෙළපත, ඒ පෙළපතේ කාවන්තිස්ස රජතුමයි විහාර මහා දේවියයි තමයි දුටුගැමුණු කුමාරයාගේ පියතුමා සහ මෑණියන් වහන්සේ. හෙතම තම බාල සොහොයුරු තිස්ස කුමරු සමග දෙමව්පියන්ගේ මඟ පෙන්වීම යටතේ මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා ලබා හැදී වැඩුණේ තමන්ගේ සහෝදරයා කවුද? තිස්ස රජතුමා. පස්සේ සද්ධාතිස්ස කියන නමින් ප්‍රසිද්ධ වෙන්නේ මේ රජතුමා. එහෙනම් පියා කාවන්තිස්ස රජතුමා, මව විහාර මහා දේවිය, බාල සහෝදරයා තිස්ස කුමාරයා. දුටුගැමුණු රජතුමාගේ දෙමව්පියන් කවුරුන්ද? කාවන්තිස්ස රජතුමා හා විහාර මහා දේවිය. කාවන්තිස්ස රජතුමා, විහාර මහා දේවිය. මේ වකවානුවේ අනුරාධපුරයේ අගනගරයේ කොට ලක්දිව පාලනය කළේ එලාර නම් ද්‍රවිඩ රජ කෙනෙක්. එලාර කියන දමිළ රජතුමා තමයි අනුරාධපුරයේ අගනගරයේ කරගෙන පාලනය කරමින් හිටියේ. මහාවංශයේ සඳහන් පරිදි එලාර රජු සාධාරණ දැහැමි පාලකයෙකි. මහාවංශයේ සඳහන් වෙනවා එලාර කියන්නේ සාධාරණ සහ ධාර්මික රජ කෙනෙක් කියලා. ඔහුට පෙර මෙරට බලය අල්ලාගෙන සිටියේ සේන ගුත්තික යන දකුණු ඉන්දියානු ආක්‍රමණිකයන්ය. සේන සහ ගුත්තික කියන දෙන්නෙක් එලාර රජතුමාට කලින් ලංකාව තුල බලය අල්ලගෙන හිටියා. මේ අය දකුණු ඉන්දියානු ආක්‍රමණිකයෝ දෙන්නේ. මහාවංශයේ සඳහන් පරිදි එලාර රජු සාධාරණ දැහැමි පාලකයෙකි. බුද්ධාගම උදෙසා වටිනා සේවයක් කළ පාලකයෙකි. ඉතා දුස්සීල පාලකයෙකි. අධර්මිෂ්ඨ ක්‍රූර පාලකයෙකි. මහාවංශයේ සඳහන් පරිදි එලාර රජතුමා සාධාරණ දැහැමි පාලකයෙකි. ඒ සම්බන්ධව පාඩමේ සඳහන් වෙනවා.
එලාර් රජුට පෙර මේ රට බලය අල්ලාගෙන සිටියේ කවුරුන්ද? සේන හා ගුත්තික යන දකුණු ඉන්දියානු ආක්‍රමණිකයෝ දෙන්න. මේ අවාසනාවන්ත තත්ත්වයෙන් රට බේරාගෙන බුදුසසුන ආරක්ෂා කිරීම යුගයේ අවශ්‍යතාවයක් වුණා. විදේශ බලවේග හමුවේ සටන් කොට රටදෑ සමය බේරා ගැනීම දුටුගැමුණු කුමරු ඉමහත් කැපවීමෙන් හා උනන්දුවෙන් ක්‍රියා කළා. විදේශීය බලවේග වලින් රට මුදව ගන්නට දුටුගැමුණු කුමාරයා ඉතාමත් උවමනාවෙන් උනන්දුවෙන් ක්‍රියා කරපු කුමාරයෙක්. කුමරුගේ මේ අපේක්ෂාවන්ට පිය රජතුමා මුලින් අකමැති වූයේ ඒ සඳහා සුදුසු කාලය නොවන බව ප්‍රකාශ කරමින්. මුලින්ම කැමති වුණේ නැහැ. කාවන්තිස්ස රජතුමා කැමති වුණේ නැහැ. ඒකට හේතුව ඒ සඳහා සුදුසු කාලය එළඹෙන තුරු ඉන්නට ඕන නිසා. පියතුමාගේ එකඟ නොවීම නිවටකමක් යයි දුටුගැමුණු කුමරා සිතුවේ. නිවටකමක් කියලා හිතුවා. ඒ එකඟ වුණේ නැති එක නිවටකමක් කියලා. මේ පියතුමා පියපුතු ගැටුමෙහි ප්‍රතිඵලයක් ලෙස දුටුගැමුණු කුමරු කාලයක් පියාගෙන් ඈත්ව කොත්මලේ ප්‍රදේශයේ විසුවේ. කාවන්තිස්ස රජතුමාට කාන්ත ඇඳුම් පාර්සලයක් ලබා දෙන්නට කටයුතු කරනවා. ඒ නිසා දුටුගැමුණු රජතුමා සහ දුටුගැමුණු කුමාරයා සහ කාවන්තිස්ස රජතුමා අතර අමනාපකමක් ඇති වෙනවා. කොත්මලේ ප්‍රදේශයේ තමයි නිසා දුටුගැමුණු කුමාරයා ගිහිල්ලා සැඟවිලා ඉන්නේ. පිය රජුගේ අභාවයෙන් පසු රුහුණේ පාලකයා වූ දුටුගැමුණු කුමරුවානෝ තම මවගේද භික්ෂුන් වහන්සේගේද ආශිර්වාද ලබා සේනා සංනද්දව ගොස් ප්‍රාදේශීය නායකයන් පරාජය කරමින් ක්‍රමයෙන් අනුරාධපුරයට සමීප වූහ. කාවන්තිස්ස රජතුමාගේ අභාවයත් එක්ක රුහුණේ පාලකයා වෙනවා දුටුගැමුණු කුමාරයා. තමන්ගේ මෑණියන් වෙච්ච විහාර මහදේවියගේ අවවාදානුශාසනාත් භික්ෂුන් වහන්සේලාගේ අවවාදානුශාසනාවත් ඇතිව සේනා සන්නද්ධ කරගන්නවා. සේනාව සංවිධානය කරගන්නවා. එවිල්ලා ප්‍රාදේශීය නායකයන් පරාජයට පත් කරමින් අනුරාධපුරයට පැමිණුණා. විජිතපුර නම් ස්ථානයේදී කරන ලද තීරණාත්මක සටනෙන් ජයගත් දුටුගැමුණු කුමරුවානෝ ත්‍රිසිංහලයේ එක්සේසත් කොට රජු බවට පත් වූහ. රුහුණු පිහිටි මායා කියන රටවල් තුන. ත්‍රිසිංහලය කියලා කියන්නේ රුහුණු රට, පිහිටි රට, මායා රට කියන ඉස්සර ලංකාව බෙදිලා තිබුණා කොටස් තුනකට. ඒ රුහුණයි, පිහිටි රටයි, මායා රටයි කියන රටවල් තුනම එක්සේසත් කරනවා දුටුගැමුණු රජතුමා. එලාර් රජු පරාජය කොට රටදෑ සමය බේරාගෙන ත්‍රිසිංහලයේ එක්සේසත් කරනු ලැබූ රජතුමා වන්නේ කාවන්තිස්ස රජතුමා, වලගම්බා රජතුමා, දුටුගැමුණු රජතුමා, නරේන්ද්‍ර සිංහ රජතුමා. මොකක්ද පිළිතුර? දුටුගැමුණු රජතුමා. දුටුගැමුණු රජතුමා තමයි රට එක්සේසත් කරපු රජතුමා. හොඳයි. ඊළඟට නැවත වතාවක් අපි පාඩමට අවධානය යොමු කරමු. හෙතම සටනෙහිදී මියගිය එලාර් රජු රාජකීය ගෞරව සහිතව ආදාහනය කොට සෑයක්ද තනවා නිස්සබ්දතාව දක්වා එයට ගරු කරන ලෙස ජනතාවකින් ඉල්ලා සිටියේය. තමන්ගේ සතුරත් එක්ක තමන් මේ රට විනාශ කරමින් රටට අහිතකර තත්ත්වයක් උදා කරලා තිබුණු එලාර රජතුමත් එක්ක සටන් කරලා ගෙල සිඳලා දාලා අවසානයේදී රාජ්‍ය ගෞරව සහිතව තමයි ආදාහන කටයුතු කරන්නේ. නිස්සබ්දතාවයේ දක්වලා ඔහුට ගරු කරන ලෙස ජනතාවගෙනුත් දුටුගැමුණු රජතුමා ඉල්ලලා තියෙනවා. යුද්ධයේදී ප්‍රතිවාදීකු වූ මොහුට කරන ලද මෙම ගෞරවයේ විශිෂ්ට ආදර්ශයකි. යුද බිමේදී ප්‍රතිවාදියෙක් විදිහට සතුරෙක් විදිහට තමන් එක්ක සටන් කරපු සතුරා පවා ගෞරවාන්විතව ආදාහන කටයුතු වලට යොමු කරවන්නට කටයුතු කරනවා දුටුගැමුණු මහරජතුමා. මෙතුමාගේ ප්‍රධානතම ශාසනික මෙහෙවර වූයේ බෞද්ධ ලෝකයේ මුදුන් මල්කඩක් බඳු රුවන්වැලි සෑය ඉදිකිරීමයි. දුටුගැමුණු රජතුමා තමයි බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ විදිහට අපි සලකනු ලබන අනුරාධපුර රුවන්වැලි මහා සෑය ඉදිකිරීම. මහා සෑය යනුවෙන් හැඳින්වෙන එම සුවිසල් චෛත්‍යයට මුල්ගල් තැබීමේ මංගල අවස්ථාව සඳහා ලෝකයේ නන්දෙසින් රහතන් වහන්සේලා දසදහස් ගණනක් වැඩිය බව සඳහන් වේ.
මහා සෑය යනුවෙන් හඳුන්වනවා. රුවන්වැලි සෑය විදිහටත් හඳුන්වනවා. රත්නමාලි චෛත්‍ය විදිහටත් හඳුන්වනවා. මේ විශාල චෛත්‍ය සඳහා මුල්කල් තබන මංගල අවස්ථාවට ලෝකයේ එක එක රටවල් වලින් එක එක ප්‍රදේශ වලින් රහතන් වහන්සේලා දහස් ගණනක් පැමිණිච්ච බව මහා වංශයේ සඳහන් වෙලා තියෙනවා. ඉන් පැහැදිලි වනුයේ සමස්ත බෞද්ධ ලෝකයේටම මේ සිද්ධිය වැදගත් වූ බවයි. ලෝකයේ විවිධ ප්‍රදේශවලින් භික්ෂුන් වහන්සේලා වැඩම කිරීම තුළින් පෙන්눔 කරන්නේ මේක මුළු ලෝකෙටම වැඩදායි වැදගත් අවස්ථාවක් කියන එක. මේ දාගැබ ගොඩනැගීමේ යෙදුණු සියලුම කාර්මිකයන්ට ආහාර පාන ඇඳුම් පැළඳුම් වැටුප් පිරිනැමූ බව මහා වංශයේ සඳහන් වෙනවා. මහා වංශයේ සඳහන් වෙනවා රුවන්වැලි මහා සෑයේ මහා විශාල චෛත්‍ය ඉදි කරද්දී කාර්මිකයෝ විදිහට කටයුතු කරපු හැම දිනාටම ආහාර පාන ඇඳුම් පැළඳුම් වැටුප් හැම දිනාටම ගෙවලා තියෙනවා. කිසිම කෙනෙක් නිකං චෛත්‍ය ඉදි කිරීමට සම්බන්ධ වෙලා නැහැ. මහා සංඝරත්නය කෙරෙහි අතිමහත් ගෞරවයකින් යුක්තව හැදුණු වැඩුණු රජු කිසි විටක භික්ෂුන් වහන්සේලාට නොපිළිගන්වා ආහාර නොගත් බව සඳහන් වේ. කිසිම දවසක හාමුදුරුවන් වහන්සේලාට පිළිගන්වන්නේ නැතිව දුටුගැමුණු රජතුමා ආහාර අරගෙන නැහැ. මිරිස් ව්‍යංජනයක් සංගරුවනට පූජා නොකර ආහාරයට ගැනීම ගැන තමාටම දඬුවම් දෙනු පිණිස රජතුමා සෑද වූ චෛත්‍යයේ මිරිස් වැටිය නම් වේ. මිරිස් ව්‍යංජනයක් යුද්ධයට යන කාලයේදී මිරිස් ව්‍යංජනයක් වළඳන්නට සිදු වෙනවා, අනුභව කරන්නට සිදු වෙනවා සංඝරත්නයට පූජා කරන්නේ නැතිව. ඒකට තමන්ටම තමන් දඬුවමක් ලබා දෙන්න ඕන කියලා තමයි ඒක සිහිපත් වීම සඳහා මිරිස් වැටිය කියන චෛත්‍ය ඉදි කරලා තියෙන. අනුරාධපුරේ ගියාට පස්සේ අපි දකින මිරිස් වැටි චෛත්‍ය. දුටුගැමුණු රජතුමා විසින් මිරිස් වැටි චෛත්‍ය සෑදීමට පසුබිම් වූ හේතුව කුමක්ද? දුටුගැමුණු රජතුමා විසින් මිරිස් ව්‍යංජනයක් සංගරුවනට පූජා නොකර ආහාරයට ගැනීම ගැන තමාටම දනුවම් දෙනු පිණිස තමයි මිරිස් වැටි චෛත්‍ය දුටුගැමුණු රජතුමා ඉදි කරන්නේ. දුටුගැමුණු මහරජතුමා විසින් ඉදි කළ චෛත්‍ය දෙකක් ලියන්න. දුටුගැමුණු මහරජතුමා විසින් ඉදි කළ චෛත්‍ය දෙකක්. ඉදි කරපු චෛත්‍ය මොනවද? අපි දැන් කතා කළා. එකක් රුවන්වැලි මහා සෑය, අනිත් එක මිරිස් වැටි චෛත්‍ය. රුවන්වැලි සෑය, මිරිස් වැටිය චෛත්‍ය. මීට අමතරව තවත් වෙහෙර විහාර 68ක් දිවයිනේ විවිධ ප්‍රදේශවල කර වූ බව සඳහන් වේ. වෙහෙර විහාර 68ක් ඉදි කළා කියලා සඳහන් වෙනවා ඓතිහාසික තොරතුරු වල. ඔබ මේ දකින්නේ දුටුගැමුණු රජතුමා විසින් ඉදි කරවපු ඒ ස්ථාන. දුටුගැමුණු රජුගේ අනුස්මරණීය ශාසනික ඉදිකිරීම අතර ලෝවා මහා ප්‍රාසාදය යනුවෙන් හැඳින්වෙන අසිරිමත් ගොඩනැගිල්ල මහා සෑයට පමණක් දෙවැනි වන්නකි. ලෝවා මහා ප්‍රාසාදය දුටුගැමුණු රජතුමාගේ ඉදිකිරීමක්, අද්විතීය ඉදිකිරීමක්. රුවන්වැලි සෑයට විතරයි ඒක දෙවැනි වෙන්නේ. දුටුගැමුණු රජතුමා විසින් සම්බුද්ධ ශාසනයෙහි අභිවෘද්ධිය උදෙසා වටිනා ඉදිකිරීම් කළහ. ඒ අතරට අයත් නොවන්නේ රුවන්වැලි මහා සෑය, ථූපාරාමය, මිරිස් වැටි චෛත්‍ය, ලෝවා මහා ප්‍රාසාදය. දුටුගැමුණු රජතුමා විසින් සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය උදෙසා වටිනා ඉදිකිරීම් කරනවා. ඒ අතර දුටුගැමුණු රජතුමා ඉදි කරපු ඉදිකිරීමක් නොවන පිළිතුර. රුවන්වැලි සෑය දුටුගැමුණු රජතුමා, ථූපාරාමය දුටුගැමුණු රජතුමා නෙවෙයි ඉදි කරන්නේ. ථූපාරාමය දුටුගැමුණු රජතුමා නෙවෙයි ඉදි කරන්නේ. හොඳයි. ඊළඟට ආයෙත් අපි පාඩමේ තොරතුරු වලට අවධානය යොමු කරමු. අනුරාධපුර මහමෙවුනා උයනේහි මිහිඳු මාහිමියන් දවස දේවානම්පියතිස්ස මහ රජතුමාගෙන් ඇරඹුණු මහා විහාරයේ වඩාත් අංග සම්පූර්ණ ලෙස විවිධ ගොඩනැගිලි වලින් යුක්තව දැකුම් කළු සුවිසල්
බෞද්ධ මධ්‍යස්ථානයක් බවට පත් කරන ලද්දේද මෙම රජතුමා විසින්. අනුරාධපුර මහමෙවුනා උයනේ මහා විහාරය ආරම්භ වෙන්නේ. දේවානම්පියතිස්ස රජතුමාගේ කාලේ මේ ගොඩනැගිල්ල මහා විහාරය අංග සම්පූර්ණ කරලා ගොඩනැගිලි වලින් යුක්තව දැකුම් කළු අලංකාරවත් තැනක් බවට පත් කරන්නටත් ක්‍රියා කරන්නේ දුටුගැමුණු රජතුමා. රජතුමා ධර්ම ශ්‍රවණයට දැඩි කැමැත්තක් දැක්වියේ. එබැවින් සෑම ගමකම ධර්මදේශකයන් වහන්සේලා ලවා ධර්ම දේශනා පැවැත්වීමට සලස්වා උන්වහන්සේලාට ධර්ම පූජා සිදු කිරීමටද කටයුතු සැලසීය. දුටුගැමුණු රජතුමා නිතරම බණ අහන්න කැමතියි. ඒ නිසා හැම ගමකම ධර්මදේශකයන් ලවා ධර්ම දේශනා පවත්වනවා. උන්වහන්සේලාට ධර්ම පරිස්කාර පූජා කරනවා. එතුමා රාජ්‍ය කළ සූවිසි අවුරුද්ද තුල වෙසක් උත්සව 24ක් පැවැත් වූ බව මහාවංශයේ සඳහන් වේ. සූවිසි කියලා කියන්නේ 24ක්. අවුරුදු 24යි දුටුගැමුණු රජතුමා රජකම් කරන්නේ. අවුරුදු 24 දීම වෙසක් උත්සව රාජකීය වෙසක් උත්සව පවත්වලා තියෙනවා. දුටුගැමුණු රජතුමා විසින් ඉටු කළ ශාසනික කාර්යයක් නොවන්නේ. ශාසනික කාර්යයක් නොවන්නේ රුවන්වැලි සෑය ඉදි කිරීම ශාසනික කාර්යයක්. ලෝවා මහා ප්‍රාසාදයේ ඉදි කිරීම ශාසනික කාර්යයක්. වෙසක් උත්සව 24ක් පැවැත්වීම සියම් දේශීන් උපසම්පදාවක් ගෙන ඒමට රාජ්‍ය අනුග්‍රහය දැක්වීම. ඒක දුටුගැමුණු රජතුමාගේ කාර්යයක් නෙවෙයි. රුවන්වැලි සෑය ඉදි කිරීමයි ලෝවා මහා ප්‍රාසාදය ඉදි කිරීමයි වෙසක් උත්සව 24ක් පැවැත්වීමයි දුටුගැමුණු රජතුමාගේ ශාසනික කාර්යයන්. ආරෝග්‍ය ශාලා පිහිටුවා ගිලන්හල් සේවාවක් ආරම්භ කිරීමද දුටුගැමුණු රජතුමාගේ තවත් මෙහෙවරකි. ආරෝග්‍ය ශාලා පිහිටවීම ගිලන්හල් ආරම්භ කරලා සේවාවන් සැපයීම. තමා විසින් කරන ලද සියලු යහපත් ක්‍රියා සිය පින්පොතෙහි සටහන් කිරීමට එතුමා අමතක නොකළේ. තමන්ට පින්පොතක් තිබුණා. දුටුගැමුණු රජතුමාගේ පින්පොත හරිම ප්‍රසිද්ධයි. දුටුගැමුණු රජතුමා පින්පොතේ තමන් කරපු පින්කම් ගැන සඳහන් කරලා තියෙනවා, ලියලා තිබිලා තියෙනවා. තමා විසින් කරන ලද සියලු යහපත් ක්‍රියා පින්පොතක සටහන් කළ රජතුමා කවුද? දේවානම්පියතිස්ස රජතුමා, සද්ධාතිස්ස රජතුමා, දුටුගැමුණු රජතුමා, ධාතුසේන රජතුමා. අපි දන්නවා කවුද කියලා. දේවානම්පියතිස්ස රජතුමාත් නෙවෙයි, සද්ධාතිස්ස රජතුමාත් නෙවෙයි, ධාතුසේන රජතුමාත් නෙවෙයි, දුටුගැමුණු මහරජතුමා තමයි තමන් කරපු යහපත් දේවල් පින්පොතක සටහන් කරලා තිබුණේ. එබඳු පුණ්‍ය ක්‍රියා අතර පිරිස් බලයෙන් තොරව හුදකලාව සිටි අවස්ථාවක තමන් සතුව තිබුණු එකම ආහාර වේල භික්ෂුන් වහන්සේලාට පූජා කිරීම විශේෂයෙන් සඳහන් කළ හැකියි. ඒ වගේ පුණ්‍ය ක්‍රියා අතර පිරිස් බලයෙන් තොරව හුදකලාව හිටපු අවස්ථාවකදී තමන් සතුව තිබුණු එකම ආහාර වේල, තමන්ට තිබුණු ආහාර වේලක් භික්ෂුන් වහන්සේලාට පූජා කරපු අවස්ථාවක් ගැනත් සඳහන් වෙනවා දුටුගැමුණු රජතුමා. පිරිස් බලයෙන් තොරව හුදකලාව සිටි අවස්ථාවක තමන් සතුව තිබුණු එකම ආහාර වේල, තමන්ට තිබුණු ආහාර වේල භික්ෂුන් වහන්සේලාට පූජා කරපු රජතුමා කවුද කියලා අහන්නේ. බිම්බිසාර මහ රජතුමා, දුටුගැමුණු රජතුමා, කොසල් රජතුමා, සිරිසංගබෝ රජතුමා. කවුද? දුටුගැමුණු මහ රජතුමා තමයි තමන්ට තිබුණු ආහාර වේල පවා භික්ෂුන් වහන්සේලාට පූජා කරලා තියෙන්නේ. දුටුගැමුණු රජතුමා විසින් බුද්ධ ශාසනය උදෙසා සිදු කළ ශාසනික කාර්යයන් දෙකක් ලියන්න සම්බුද්ධ ශාසනය වෙනුවෙන් ඉදි කරපු ශාසනික කාර්යයන් අතර රුවන්වැලි සෑය මිරිසවැටි ආදී දාගැබ් ඉදි කිරීම, මහා විහාරයේ සංවර්ධනය කිරීම, තමන් රාජ්‍ය කළ සූවිසි අවුරුද්ද තුල වෙසක් උත්සව 24ක් පැවැත්වීම, සෑම ගමකම දේශකයන් වහන්සේලා ලවා ධර්මදේශනා පැවැත්වීමට කටයුතු සැලැස්වීම. මෙතනදී අහන්නේ ශාසනික කාර්යයන් දෙකක් ලියන්නට කියලා. ඔබ මේ විදිහට 4ක් ලියන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබ ශාසනික කාර්යයන් දෙකක් ලිව්වම ලකුණු ලබා ගන්නට පුළුවන්. රුවන්වැලි සෑය මිරිසවැටිය ආදී දාගැබ් ඉදි කිරීම කියලා ඒ වගේ දීර්ඝ පිළිතුරක් අවශ්‍ය වෙන්නේ නැහැ. දාගැබ් ඉදි කිරීම කියලා දක්වන්නටත් පුළුවන්. මේ වගේ ප්‍රශ්නයක් තිබුණොත් තමන් වෙසක් උත්සව 24ක් පැවැත්වීම කියලා ඒ විදිහට කෙටියෙන් පිළිතුරු ලබා දෙන්නටත් පුළුවන්කම හැකියාව තියෙනවා. මෙසේ ලෝ සසුන් කෙරෙහි අනුපමේය සේවයක් කළ රජතෙමේ හදිසියේ රෝගාතුරු විය.
ඒ වන විටත් නිම නොවූ රුවන්වැලි දාගැබේ කටයුතු සම්පූර්ණ කිරීමට සොහොයුරු සද්ධාතිස්ස රජතුමාට පවරන ලදී. දුටුගැමුණු රජතුමා රුවන්වැලි සෑය ඉදි කරමින් ඉද්දි තමයි රෝගාතුර වෙන්නේ. අවසානයේදී තමන්ගේ සහෝදරයා සද්ධාතිස්ස රජතුමාට තමයි රුවන්වැලි සෑයේ කටයුතු නිමා කරන්නට ඉවර කරන්නට සිද්ධ වුණේ. එතුමා කොත් කැරැල්ල හුණ දඬු වලින් සාදා සුදු රෙදි වලින් ආවරණය කොට චෛත්‍යයේ වැඩ අවසන් වූ ලෙසට මරණ මංචකයේ හුන් දුටුගැමුණු රජතුමාට පෙන්වේ. ඊටමත් ඉක්මනින් චෛත්‍යය ඉදි කරලා නිමා කරන්නට බෑ. ඒ නිසා මොකද කරන්නේ? උණ දඬු වලින් කොත් කැරැල්ල හදනවා. හදලා සුදු රෙදි වලින් ආවරණය කරනවා. ආවරණය කරලා මරණ මංචකයේ හිටපු දුටුගැමුණු රජතුමාට පෙන්වනවා. රුවන්වැලි සෑය ඉදි කරලා ඉවරයි කියලා රජතුමාගේ හිත සකස් කිරීම සඳහා ස්වකීය පින්පොතට සවන් දෙමින් රුවන්වැලි සෑය දෙස සතුටින් බලා සිටියේදී කාලක්‍රියා කළ දුටුගැමුණු රජතුමාගේ නාමය ශ්‍රී ලංකා බෞද්ධ ඉතිහාසයේ රන් අකුරින් ලියවී ඇත්තේය. තමන්ගේ පින්පොතට ඇහුම්කම් දීගෙන ඉන්නවා. එක්කෙනෙක් පින්පොත කියවනවා. ඒක අහගෙන රුවන්වැලි සෑය දිහා බලාගෙන ඉන්න වෙලාවක තමයි රජතුමා අභාව ප්‍රාප්ත වෙන්නේ, කලුරිය කරන්නේ. හොඳයි. අපි ඒ වගේ වැදගත් වෙන තොරතුරු ගොඩක් මේ පාඩමේදී කතා කළා. දුටුගැමුණු රජතුමා විදේශීය ආක්‍රමණිකයන්ගෙන් රට ජාතිය බේරා බුදුසසුන නොයෙක් අයුරින් නගා සිටුවීමට ක්‍රියා කරපු පාලකෙක්. රුවන්වැලි සෑය, රෝවා මහා ප්‍රාසාදය, මිරිසවැටිය නිර්මාණය කිරීම, මහා විහාරය සංවර්ධනය කිරීම, මිරිසවැටිය චෛත්‍ය ඉදි කිරීම රජතුමාගේ ශාසනික කාර්යයන් අතර ප්‍රධාන වෙනවා. මාගේ මේ ව්‍යායාමයේ බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස මිසක් කිසි කලෙකත් රජසැප පිණිස නොවන්නේ කියන ප්‍රකාශය අනුව තමයි රජතුමා යුද කරමින් ක්‍රියා කරන්නට කටයුතු කළේ. ඉතින් හොඳයි. අද දවසේදී අපි කතා කළා සාමාන්‍ය පෙළ විභාගයට වැදගත් වෙන තොරතුරු රාශියක්ම කතා කළා, සාකච්ඡා කළා. ඉතින් අපි මේ සාකච්ඡාවේදී ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඒ වගේම ප්‍රශ්න යොමු වෙන්නට පුළුවන්කම තියෙන්නේ කොයි වගේ ප්‍රශ්න විදිහටද, මොනවද අපිට ඉගෙන ගන්නට තිබුණු විශේෂ දේවල් කියලා අපි ඉගෙන ගත්තා. සාමාන්‍ය පෙළ බුද්ධ ධර්මයේ ප්‍රශ්නෝත්තර ඇසුරින් පාඩම් සාකච්ඡාව අපි සිදු කළේ. හෙට දවසේදීත් අපි බලාපොරොත්තු වෙනවා සාමාන්‍ය පෙළ විභාගයට වැදගත් වෙන 11 ශ්‍රේණී පාඩමක් ඇසුරින් මේ විදිහට සාකච්ඡා කරන්නට. එහෙමනම් සඳුදා රාත්‍රී 9ටත් අඟහරුවාදා රාත්‍රී 9ටත් මේ සාකච්ඡාව අපි සිදු කරනවා. පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාව ඔස්සේත් ඔබට සම්බන්ධ වෙන්නට පුළුවන්. කිසිදු මුදල් අය කිරීමක් කරන්නේ නැහැ. පිරිවෙන දහම් පාසල අපේ Facebook පිටුව, පිරිවෙන දහම් පාසල අපේ සමූහය, ගෲප් එක. ඒක ඔස්සේත් ඔබට සම්බන්ධ වෙන්නට පුළුවන්. එහෙමනම් හෙට දවසේදී සාකච්ඡාවත් සමගින් සම්බන්ධ වීමට බලාපොරොත්තු වෙන දුවදරුවන් හැමදිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.